විශේෂිත පන්තිය YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 2016 ශිෂ්‍යත්ව පාස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 20 පිළිබඳව තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි පළවෙනි ප්‍රශ්නට යමු. පළවෙනි ප්‍රශ්න දෙකේ තියෙන්නේ මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස තෝරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව පේපර් එක පළවෙනි ප්‍රශ්න කීපෙට මේ වගේ දේවල් තමයි අපිට ලැබෙන්නේ. මේ වෙච්චර අමාරු නැහැ. අපිට පුළුවන් නම් හොඳට බලන්න හරි විමසිල්ලෙන් බලන්න අපිට හරි දෙක උත්තරේ ඉතා පහසුවෙන් ඕනම කෙනෙකුට තෝරගන්නට පුළුවන්. මේක බැලුවොත් මම කියන්නම් මේකෙදි කොහොමද අපි හරි දේ තෝරගන්නේ. මේකෙන් මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයනකොට ක්‍රම දෙකක්. කෙලින් බලලා අපිට හරි දේ තෝරගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් දේ තමයි මේකට නොගලපෙන දේවල් ටික ටක් ටක් ගාලා කපලා ගාලා අයින් කරලා දාලා හරියට ගන්න පුළුවන්. මම මේකේ කෙලින්ම පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි උත්තරෙන් පටන් ගන්නම්. තුන්වෙනි උත්තරේ ගත්තොත් ඒකේ අපිට පැහැදිලිව පේන දේ තමයි මේ කොටසක් ඒකේ නැහැ. ඒතකොට මෙන්න මේ කොටස අරගෙන ගිහිල්ලා අපි මෙතනින් සම්බන්ධ කරොත් අපිට යම්කිසි අඩුවක් දැනෙනවා. ඒ තමයි මේ මැද ඉර කෑල්ල මේකේ නැති එක. ඒතකොට ඒකින්ද අපිට ඒ උත්තරේ බැහැර ගන්න පුළුවන්. මොකද මෙතෙන්ට සම්බන්ධ කරන කොටස අනිවාර්යෙන්ම මෙන්න මේ වටේ තියෙන අනිත් කොටස් තුනත් එක්ක තුනට සමාන කොටසක් වෙන්නවා. ඒකින්ද අපිට තුන්වෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන්. ඒ ඉරි කෑල්ල මේ ඉරි කෑල්ල නැති හින්දා. ඊට ඊළඟ එක තමයි දෙවෙනි උත්තරය ගත්තොත් දෙවෙනි උත්තරේ පැහැදිලිව පේන දේ තමයි මේ අනිත් කොටස් තුනත් එක්ක බලනකොට මේ දෙවෙනි උත්තරේ අර මැද ඉරි කෑල්ල මේ කොටස නැහැ. ඒතකොට ඒකින්ද දෙවෙනි උත්තරෙත් අපිට ගැලපෙන උත්තරයක් නෙවෙයි කියලා අයින් කරලා දාන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම පළවෙනි උත්තරය තමයි ගැලපෙන උත්තරේ විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් අපිට මුලින්ම ඒක දිහා බැලුවට පස්සේ ඒ තියෙන රටාවත් එක්ක බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම අපිට තෝරා උත්තරේ විදිහට ලබා ගන්න කොටස මෙන්න මැද රවුම් කොටස පාට වෙච්ච රවුම් කොටසක් තියෙන්නට ඕන. හැබැයි මේ ලැබිලා තියෙන උත්තර තුනම ගත්තොත් ඒ තුනේම එහෙම රවුම් කොටස තියෙනවා. ඒකින්ද අපිට එකෙන් උත්තරේ හරියටම තෝරගන්න අමාරුයි. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ මෙතන තියෙන කොටස නැති කොටස ගත්තොත් ඒක හරියටම මේක රවුමක් වගේ එකක් නේ. මේකෙන් කාලකට වඩා පොඩ්ඩක් ප්‍රමාණයක් වැඩි. කාලක් නෙවෙයි. කාලකට වඩා පොඩ්ඩක් ප්‍රමාණයක් වැඩි එකක් වෙනවා. ඒතකොට මෙතන උත්තර තුනේ එක උත්තරයක්ව තියෙන්නේ කාලක කොටසක්. ඒතකොට ඒක අපිට අයින් කරලා දාන්න පුළුවන් පැහැදිලිව. එතකොට ඊළඟට උත්තර දෙක බැලුවොත් ඊළඟ උත්තර දෙකෙන් අපිට අල්ලගන්න වෙන්නේ ඒකේ අර වෙනසක්. ඒ උත්තර දෙකේ වෙනස බැලුවොත් ඒකේ වෙනස තියෙන්නේ එක කොටසක සම්පූර්ණ කළු පාට කරලා තියෙනවා. අනිත් එකේ කොටසක් විතරයි කළු පාට කරලා තියෙන්නේ. එතකොට ඒක රටාවක් විදියට බැලුවොත් ඒ කියන්නේ මෙන්න මේ අපි ගන්න කොටස් කෑල්ල ගොඩක් වෙලාවට සම්පාත වෙන්නේ මෙන්න මේ කොටසත් එක්කනේ. එතකොට අපිට මේ කොටස ගත්තොත් ඒක අර සම්පූර්ණ පාට කරපු එකක් නෙවෙයි කොටසක් පාට කරපු එකක් තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම උත්තරේ විදියට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ දෙවෙනි උත්තරෙත් අපිට බැහැර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ පහත දී ඇති රූප වලින් එක් රූපයක් අනෙක් රූප දෙකට වඩා වෙනස්. එම රූපය තෝරන්න. ඒතකොට මේකත් අර පළවෙනි ප්‍රශ්න දෙක වගේම තමයි. මේකෙත් අර අපිට හොඳ හැක් තියෙනවා නම් හොඳට
නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අපිට උත්තරේ හොයාගන්න එක එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. මේක බැලුවොත් පැහැදිලිවම අර දෙවන රූපේ තමයි පොඩි වෙනසක් තියෙන්නේ. දෙවන රූපේ මෙන්න මේ හරියෙන් තියෙන වරලක කොටස නැහැ නේද? අනිත් රූප දෙකේම ඒක අපිට පේන්නට තියෙනවා. දෙවෙනි රූපේ කොටස නැති හින්දා දෙවෙනි රූපේ තමයි අර වෙනසක් තියෙන රූපේ විදියට අපිට දාන්න පුළුවන් වෙන්නේ. ඊළඟට යමු වෙනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත දී ඇති රූප වලින් වක්‍ර රේඛා පමණක් ඇති රූපය තෝරන්න. එතකොට වක්‍ර රේඛා විතරක් තියෙනවා. පළවෙනි රූපේ බැලුවොත් ඒකෙත් වක්‍ර රේඛා තියෙන. දෙවෙනි රූපේ බැලුවොත් ඒකෙත් වක්‍ර රේඛා තියෙන. ගෝලයක්කට දාපු රේඛානේ. ඒත් පළවෙනි තුන්වෙනි රූපේ බැලුවොත් ඒකේ වක්‍ර රේඛා නැතුව ඍජු රේඛාවක් තියෙනවා නේද? ඒක අර මෙන්න මේ රේඛා දෙක බැලුවොත් ඒ දෙක කෙලින්ම ඇවිල්ලා ඍජු රේඛා දෙයක්. එතකොට වක්‍ර රේඛා මේක ඍජු රේඛා තියෙන වක්‍ර රේඛා පමණක් තියෙන රූපෙනේ තෝරන්න තියෙන්නේ. එතකොට මේ පළවෙනි එක බැලුවත් ඒකෙත් වක්‍ර රේඛා එක්ක ඍජු රේඛාවක් තියෙනවා. ඒකෙත් පළවෙනි රූපේ බැලුවොත් පහත් දී ඇති රූප වලින් වක්‍ර රේඛා පමණක් ඇති රූපෙට. පැහැදිලිවම වක්‍ර රේඛා පමණක් විතරක් තියෙන රූප කියන එකත් ගෝලය තියෙන රූපේ තමයි එන්න ඕනේ. මොකද මේකෙත් ඍජු රේඛා තියෙනවා. මේක ගල්ලොත් ඒකෙත් අපිට ඍජු රේඛා දක්නට ලැබෙනවා. ඒත් ගෝලයක් ගත්තොත් ඒකේ වක්‍ර රේඛා විතරයි තියෙන්නේ. ඒක අපිට ඍජු රේඛා අඳින්න බෑ. ඒකට ඒක තමයි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට ගියොත් පස්වෙනි ප්‍රශ්නේ ඉතා හොඳ කාරණාවක් තියෙන හොඳ රටාවක්. මම මේකෙදි මේ ශිෂ්‍යත්ව විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ගණන් හදන ක්‍රෙඩිට් ක්‍රම පිළිබඳව. ඒත් මේකෙදි බලමු කොහොමද මෙන්න මේ ගාන කොහොමද හදාගන්නේ කියලා මේ රටාව. ඒත් මේකේ තියෙන්නේ පහත් දී ඇති සංඛ්‍යාව හා ඒවට ඇඳ ඇති රූපය අනුව 60 සංඛ්‍යාව වටා ඇඳිය යුතු රූපය කුමක්ද? මේක අපි යම්කිසි දෙයක් අඳුර ගන්න. මේක දීලා තියෙන දේවල් වලින්. ඒ තමයි මේ පළවෙනි එකේ ත්‍රිකෝණයක් තමයි ඇඳලා තියෙන්නේ. ඒක ඇඳලා තියෙන 30 වටා. එතකොට ත්‍රිකෝණය වට එතකොට ත්‍රිකෝණයක් ගත්තොත් ඒකේ පාද 3යි. පාද 3කට මැප් වෙලා තියෙනවා 30 කියන සංඛ්‍යාව. ඊට පස්සේ දෙවන රූපය ගත්තොත් දෙවන රූපයේ තියෙන්නේ 40 කියන එක වට කරලා තියෙන සමචතුරස්‍රයකින්. එතකොට සමචතුරස්‍රයේ පාද සංඛ්‍යාව 4යි. එතකොට ඒකෙදි 4කට මැප් වෙන්නේ 40. 3කට 30ක් මැප් වුණා 40 4කට 40ක් තමයි මේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ රූප බැලුවොත් ඒකේ පංචාශ්‍රයක් තමයි තියෙන්නේ. ඒකේ පාද පහක් තියෙනවා සංඛ්‍යාව 50. ඒතකොට 5කට 50 තමයි මැප් වෙලා තියෙන්නේ. ඒතකොට යම්කිසි රටාවක් පේනවා. 3කට 30යි, 4කට 40යි, 5කට 50යි. ඒ කියන්නේ අර අපි හැම වෙලාවෙම වට වෙලා තියෙන රූපේ පාද සංඛ්‍යාව 10කින් ගුණ කරාම තමයි අර සංඛ්‍යාව ලැබෙන්නේ. නැත්නම් අපි තා විදියකට කියනවා අපිට උත්තරේ හොයන්න තියෙන විදියත් එක තා විදියකට කියනවා නම් මැද තියෙන සංඛ්‍යාව 10න් බෙදුවොත් ඒ සංඛ්‍යාව වට කරන හැඩතලේ පාද සංඛ්‍යාව අපිට ලැබෙනවා. එතකොට 30 කියන එක 10න් බෙදුවම 3යි. එතකොට පාද 3ක් තියෙන හැඩතලයක් තමයි 30 වට කරලා තියෙන එක ත්‍රිකෝණය. ඊළඟ එක බැලුවොත් 40 කියන එක 10න් බෙදුවම 4යි. ඒ කියන්නේ පාද 4ක් තියෙන හැඩතලයක් තමයි 40 වට කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමචතුරස්‍රයක්. ඊට පස්සේ ඊළඟ එක 50. 50 කියන එක 10න් බෙදුවම 5යි. එතකොට පාද 5ක් තියෙන හැඩතලය තමයි පංචාශ්‍රය. 50 වට කරලා තියෙන පංචාශ්‍රයක්. ඊට පස්සේ ඊළඟට අපේ රටාව අනුව බැලුවොත් 60 කියන එක 10න් බෙදුවම 6යි. ඒ කියන්නේ පාද 6ක් තියෙන හැඩතලයක් තමයි 60 කියන එක වට කරන්නට ඕනේ. ඒ කියන්නේ ෂඩාශ්‍රය. දෙවෙනි උත්තරය තමයි අපිට ලැබෙන්නේ. අපි ඊළඟට යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක 6 වෙනි ප්‍රශ්නය ගැන පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒක සාකච්ඡාවක් ඉදිරියට ගත්තා. මේකේ තියෙන ආහාර ද්‍රව්‍ය ඇසුරුමක ලේබලය මත කොටසක් පහත දී ඇත. ඒ අනුව 1 හා 2 විය හැක්කේ පිළිවෙලින් මොනවාද කියලා තමයි අහලා තියෙන්නේ. ඒතර මේකේ දීලා තියෙන දවස් දෙක ගත්තොත් පළවෙනි එකේ තියෙන 2016 1යි 7 කියලා, දෙවෙනි එකේ තියෙන 2016 8යි
7 කියලා තමයි තියෙන්නේ. ඒතර මේකේ තියෙන උත්තරත් එක්ක බැලුවොත් පළවෙනි උත්තරේ තමයි නිෂ්පාදිත දිනය හා වෙළඳපොළ නිකුත් කළ දිනය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි භාණ්ඩවල වෙළඳපොළ නිකුත් කරන දිනය කියන එක ගහන්නේ නැහැ. ගොඩක් වෙලාවට තියෙන නිෂ්පාදිත දිනය හා කල්ලිකුත් වීමේ දිනය. ඒතකොට නිෂ්පාදිත දිනය කියන එකට වඩා කල්ලිකුත් වීමේ දිනය අනිවාර්යෙන් වැඩි අගයක් වෙන හින්දා අපිට ඒක උත්තරේ කියලා හිතන්න පුළුවන්. හැබැයි අනිත් උත්තරත් අර අපිට අර තර්කය මත තමයි බැහැර කරන්නේ. කියන්නේ වෙළඳපොළ නිකුත් කළ දිනය කියන එක ඒගොල්ලෝ භාණ්ඩවල ගසන්නේ නැහැ කියන තර්කය මත තමයි බැහැර කරන්නේ. නැතුව අර ටයිම් පීරියඩ් එකත් එක්ක හිතලා ඒක බැහැර කරන්න බෑ. මොකද නිෂ්පාදිත දිනය හා වෙළඳපොළ නිකුත් කළ දිනය දෙක හිතුවා නිෂ්පාදිත දිනයට වඩා අනිවාර්යෙන් වෙළඳපොළ නිකුත් කළ දිනය වැඩි එකක් වෙන්න ඕන. දෙවන උත්තරේ බැලුවොත් ඒක වෙළඳපොළ නිකුත් කළ දිනය හා කල්ලිකුත් වීම දිනය. කියන කල්ලිකුත් වෙච්ච භාණ්ඩයක් වෙළඳපොළ නිකුත් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකට ඒකින්ද ඒකත් මේ දෙකත් වෙළඳපොළ නිකුත් කළ දිනයට වඩා කල්ලිකුත් වීම දිනය වැඩි. ඒතර එහෙන් බලද්දී අපිට මේ උත්තර තුනෙන් තුන්වෙනි උත්තරය කියන එක තෝරගන්න තියෙන එකම විදිය තමයි නිෂ්පාදිත දිනය කියන එක. නිෂ්පාදිත දිනය වෙළඳපොළ නිකුත් කළ දිනය කියන එක භාණ්ඩවලට ඇසුරුම් වල සටහන් කරන්නේ නැහැ කියන තර්කයම තමයි අපිට ඒක තෝරගන්නට වෙන්නේ. අපි ඊළඟට යමු වෙමු 7 වෙනි ප්‍රශ්නෙට. ඒ කියලා තියෙනවා පහත දී ඇත්තේ සිඟිති පොලක වෙළඳ කුටි සැලැස්මකි. ඒ ඇසුරෙන් 7 හා 8 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි තියෙන්නේ. ඒක පළවෙනි එකේ තියෙන වියලි ආහාර ද්‍රව්‍ය, දෙවෙනි වෙළඳ පොලේ තියෙන්නේ වෙළඳ කුටියේ තියෙන එළවලු, තුන්වෙනි වෙළඳ කුටියේ තියෙන්නේ පළතුරු සහ පලා වර්ග, හතරවෙනි වෙළඳ කුටියේ තියෙන්නේ මල් පැල. එතකොට ඒකේ 7 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ සීනි, ගොටු කොළ හා ඉදුණු කෙසෙල් මිලදී ගැනීමට යාපුතු වෙළඳ කුටිවල අංක මොනවාද? සීනි කියලා කියන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දැන් මුලින්ම බලන්නට ඕනේ මේ සීනි කියන දේ ගත්තොත් ඒක මෙන්න මේ හතරේ මේ වර්ග හතරෙන් මොකකටද වැටෙන්නේ කියලා. සීනි කියන දෙක එළවලුවක් නෙමෙයි, පළතුරක් හෝ පලා වර්ගයක් නෙමෙයි, මල් පැලයක් නෙමෙයි. අනිවාර්යයෙන් මේක වියලි ආහාර ද්‍රව්‍යයක්. එතකොට සීනි ගන්න නම් අනිවාර්යයෙන්ම අංක 1 කියන එකට යන්න ඕනේ. එතකොට මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඒ කියන්නේ මේ MCQ type එකේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට අපිට දැනගන්න ඕන තාදයක් තමයි අපිට ලැබෙන අපිට යම්කිසි අපි එක උත්තරයක යම්කිසි කොටසක් දැනගත්තම අපිට සමහර උත්තර බැහැර කරන්න පුළුවන් කෙලින්ම. දැන් මේක අපි දන්නවා අනිවාර්යයෙන්ම එක කියන කුටියට යන්න ඕන කියලා සීනි ගන්න. එහෙනම් එක තියෙන උත්තරයක් තමයි අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්න ඕන. මේ තුන්වෙනි උත්තරේ ගත්තොත් ඒක 2 හා 3 ඒක එක කියන එක නෑ. ඒ කියන්නේ මේ 3 කියන උත්තරේ කවදාවත් ලැබෙන්න බෑ. ඒකට අපිට අපි අනිත් උත්තරේ අපි දන්නේ නැති වුණත් අපිට බැහැර ඒ කියන්නේ අපි හිතමු අපි අනිත් උත්තරේ දන්නේ නැහැ කියලා. ඒ වගේ වෙලාවකට අපිට වෙන්නේ යම්කිසි මේ උත්තර දෙකෙන් එකකට යම්කිසි උත්තරයක් අපිට මේ ගහන්න වෙනවනේ. ඒ වගේ වෙලාවකදී අපිට මේ දෙකෙන් එකකට ගහන්න පුළුවන් මේකට ගහන්න නැතුව. ඒතර ඒකින්ද අර හැම වෙලාවෙම දැනගන්නට ඕන ප්‍රශ්නක යම්කිසි කොටසක් දන්නවනම් අපිට බැහැර කරන්න පුළුවන් දේවලුත් තියෙනවා උත්තර. ඊළඟට තියෙන්නේ ගොටුකොළ සහ ඉදුණු කෙසෙල්. ගොටුකොළ කියන්නේ පලා වර්ගයක්, ඉදුණු කෙසෙල් කියන්නේ පළතුරක්. ඒතකොට ඒක ගන්න අපිට යන්න පුළුවන් තුන්වෙනි කුටියට. යන උත්තරේ ගත්තොත් උත්තරේ දෙවෙනි උත්තරේ. 8 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ තරාදියක් භාවිතා නොකරන කුටියක් වීමට වඩාත්ම ඉඩ ඇත්තේ කුමක්ද? එතකොට තරාදියක් භාවිතා නොකරන කුටියක් වීමට වඩාත්ම ඉඩ ඇත්තේ. කියන්නේ සාමාන්‍යයෙන් තරාදියක් පාවිච්චි කරන්නේ නැති කොහෙද? මල් පැල විකුණන තරාදියක් පාවිච්චි කරන්නේ නැහැනේ. ඒතකොට අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්න ඕනේ 3. අපි ඊළඟට යන්නේ අංක 9ට. අංක 9 ප්‍රශ්නේ ගත්තොත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකේ බැලුවොත් ඒ කියලා තියෙන පහත් යටි වාක්‍ය වලින් නිවැරදිව ලියා ඇති වාක්‍ය තෝරන්න. ඒ පළවෙනි වාක්‍යය තියෙන්නේ අපි යුතුයකම් ඉටු කරමු කියලා. තුන්වෙනි වාක්‍යය තියෙන්නේ අපි යුතුයකම් ඉටු කරමු කියලා. ඒතකොට මේ දෙකම එකයිනේ. ඒතකොට මේකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකින්ද 9 වෙනි ප්‍රශ්නේ කියන එක පොඩ්ඩක් අතහැරලා යනවා ඉස්සරහට. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කාර්යක්ෂමතාව යන වචනේ අකුරු කිහිපයකින් සෑදිය හැකි අර්ථවත් වචනයක. ඒතර මේකේ වර්ෂය කියන වචනය මුලින්ම අරන් බලමු. මේ වර්ෂය කියන එක කාර්යක්ෂමතාවයේ තියෙන අකුරු වලින් හදන්න පුළුවන්. වයන්න තියෙනවා, අල්රයන්න තියෙනවා, ෂයන්න තියෙනවා, යයන්නත් තියෙනවා. ඒතර මේක හදන්න පුළුවන් වචනයක්. ඒතර ඒක අපිට උත්තරේ විදිහට කෙලින්ම ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ කාමරය කියන එක සහ තර්කය කියන වචන දෙක බැහැර කරන්න. මේ දෙක හදන්න බැරි මොකද කියලා. අපි කාමරය කියන වචනේ අරන් බැලුවොත් මේක මේ රයන්න
කියන එක තියෙනවනේ කාමරය කියන වචනේ. ඒත් මේ කාර්යක්ෂමතාව කියන වචනේ රයන් කියන එක නෑ. රයන් කියන එක තමයි තියෙන්නේ. ඒතකොට ඒකින්ද කාමරය කියන එක හදන්න බෑ කාර්යක්ෂමතාව තියෙන වචන අකුරු අරගෙන. ඊට පස්සේ ඊළඟට ගත්තොත් මේ තර්කය කියන එක ගත්තොත් අපිට පැහැදිලිව පේන දේ තමයි මේ තයන්න කියන එක කාර්යක්ෂමතාවේ නෑ. කාර්යක්ෂමතාවේ තියෙන්නේ තා යන්න. ඒතකොට තර්කය කියන එක හදන්න බෑ කාර්යක්ෂමතාවේ තියෙන වචන අරගෙන. ඊට පස්සේ අපි ඊළඟට බලමු 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ පහත දී ඇති ඡේදය කියවන්න. වනාන්තරය සතුන්ට රජදහනකි. මිනිස්සු වන සතුන් ඊට පස්සේ එක කියලා අපිට හිස්තැනක් තියෙනවා ආශා කළහ. එතකොට එකට එන්න පුළුවන් මොකද මේ කියලා තියෙනවා මේකත් අපිට කියවුණා ඒ ගමන්ම යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඒ කියලා තියෙනවා ඡේදයේ 1 හා 2 ස්ථාන වලට වඩා සුසු වචන පිළිවෙලින් දැක්වෙන පිළිතුරු සොරන්න. ඒ කියන්නේ අපි සම්පූර්ණ මේක කියවලා ඉවර කරන්න කලින් මෙතන මේ කියලා තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් කියවුවනම් අපිට මේක කියවන ගමන් උත්තර ටිකත් මේව කරගන්න පුළුවන්. එතකොට මේක තේරෙන දේ තමයි පළවෙනියට කොටුවට දාලා තියෙන උත්තර තමයි දැකීමට, ඇල්ලීමට සහ නැරඹීමට. එතකොට මිනිස්සු වනසතුන් ගොඩක් වෙලාවට උත්තරේ දැකීමට හෝ නැරඹීමට ආශා කළහ. මිනිස්සු එම අවස්ථාව ලබා දීමේ අරමුණින් වනාන්තරයෙන් අල්ලාගත් සතුන් කූඩු කර ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරිණි. ඒ සමගම ලෝකයේ සත්වෝද්‍යාන සංකල්පය බිහිවිය. ඒ කියන්නේ මිනිස්සු සතුන් අල්ලලා කූඩු කරලා පෙන්වන තැන් වලට අපි කියන්නේ සත්වෝද්‍යාන කියලා. වනෝද්‍යාන නෙවෙයි. ඒතකොට අනිවාර්යයෙන් සත්වෝද්‍යාන කියන සංකල්පය එතනින් තමයි ඉස්සරහට ආවේ. ඒතකොට අනිවාර්යෙන් උත්තරේ වෙන්නට ඕනේ නැරඹීමට හා සත්වෝද්‍යාන කියන තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ මේක උත්තරයක් විදිහට ගත්තොත් පළවෙනි කොටුව ගාවට ගියාට පස්සේ අපිට මේ දෙක කියන එක අයින් කරන්න පුළුවන් කියලා. මොකද මිනිසුන් වනසතුන් ඇල්ලීමට ආසා කළහ කියන එක ගැලපෙන්නේ නැහැ. දැකීමට සහ නැරඹීමට කියන දෙකම අපිට උත්තරේ විදිහට මේ පළවෙනි එක හා තුන්වෙනි එක හිතන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට අපිට දෙවෙනි කොටුවට එන උත්තරය ගැන හිතලා තමයි මේ 1 හා 3න් හරි උත්තරේ තෝරගන්න. වනෝද්‍යාන කියන එක නෙවෙයි සංකල්පය වෙන්න ඕනේ සත්වෝද්‍යාන කියන සංකල්පය. අපි ඊළඟට යමු 12 සහ 13 ප්‍රශ්නවල. මේකත් යම්කිසි කොමන් ප්‍රශ්න රටාවක්. මේක කියන්නේ මේක වෙන රූප සටහනක් කියලා අපි කියනවා. මේක දීලා තියෙන්නේ පහත් දී ඇති රූප සටහන සලකා අංක 12 සහ 13 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි තියෙන්නේ. ඒතර මේ වෙන රූප සටහන දිහා බැලුවොත් මේකේ ඉස්සෙල්ලා මේ වගේ රූප සටහනක් දැක්කම අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේකේ අර මේ කොටස් වලින් නිරූපණය වෙන අදහස් ටික මම මුලින්ම කියන්නේ. ඒතර මෙන්න මේක බැලුවොත් මේකේ මේ තියෙන ශාක පමණක් ආහාරයට ගන්නා සතුන්. එතකොට මෙන්න මේ කොටුවේ නිරූපණය වෙන්නේ ශාක විතරක් ආහාරයට ගන්න සතුන් කියන එක තමයි මේ කොටුවට දාලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට මාංශ පමණක් ආහාරයට ගන්න සතුන් තමයි මෙහෙම කොටුවට වැටලා තියෙනවා. ඊට පස්සේ පියාඹන සතුන් කියන එක මේ කොටුවට වැටලා තියෙනවා. ඊට පස්සේ මේ සමහර තැන් තියෙනවා මේ ටික අර ඒ කියන්නේ එකිනෙකට එකක් උඩ එකක් ගිහපු තැන. ඒ කියන්නේ ශාක පමණක් ආහාරයට ගන්න සතුන් කියන කොටුව උඩයි මාංශ පමණක් ආහාරයට ගන්න සතුන් කියන කොටුව උඩයි මේ දෙකම ගිහපු තැනක් තියෙනවනේ. අන්න ඒකෙන් කියලා කියන්නේ අන්න මේතන ඇතුළේ ඉන්න සතු ටික ගත්තොත් උන් මස්සුත් කනවා ශාකත් ආහාරයට ගන්නවා. හැබැයි මෙන්න මේ ටික ගත්තොත් ඒක කොහෙවත් ඉන්ටරැක්ෂන් එකක් නැහැ. කියන්නේ කොහෙටවත් මේ අනිත් එක සම්බන්ධයක් නැහැ. මේ ශාක සමනක් ආහාරයට ගන්න කොටුවට විතරයි සෙට් වෙලා තියෙන්නේ. ඒතකොට මේ ටික ගත්තොත් මෙන්න මේ CED කියන ටික ගත්තොත් ඒක ශාක විතරයි ආහාරයට ගන්න. මේ FG කියන එක ගත්තොත් තුන් ටික මසුත් කනවා ශාකත් කනවා. ඊට පස්සේ මේ H කියන එක්කෙන ගත්තොත් මේ H කියන එක්කෙනත් කිසිම සම්බන්ධයක් නැහැ අනිත් කොටු වලට. එතකොට ඒකින්ද ඒක මස් විතරක් ආහාරයට ගන්න සතෙක්. ඊට පස්සේ මේ I කියන එක ගත්තොත් ඌ මස් කියන කොටුවට සම්බන්ධයි. හැබැයි පියාඹන සතුන් කියන කොටුවට සම්බන්ධයි. එතකොට I කියන කෙනා ගත්තොත් උන් පියාඹන සතෙක් හැබැයි මස් කනවා. හැබැයි ඊළඟට ඔය බැලුවොත් L සහ M කියන දෙක ගත්තොත් ඒක පියාඹන කොටට විතරයි අයිති වෙන්නේ. පියාඹන සතුන් විතරයි. ඊට පස්සේ මේක තියෙනවා C හා I අක්ෂර වලින් නිරූපණය කරන සතුන් දෙදෙනෙකු පිළිවෙලින් දැක්වෙන රූපය. එතකොට C කියන රූපය ගත්තොත් ඒක ශාක භක්ෂක සතෙක්. ඊළඟට බැලුවොත් හාව අලිය නරිය. එතකොට මේ උත්තර වලින් අලි
නරිය ඉන්න උත්තරේ අපිට අයින් කරන්න පුළුවන්. මොකද C කියලා කියන්නේ ශාක විතරක් ආහාරයට ගන්න සතෙක්. අනිවාර්යයෙන්ම හාව හරි අලිය හරි දෙන්නගේ කෙනෙක් වෙන්න ඕන. නරිය ශාක විතරක් ආහාරයට ගන්න සතෙක් නෙවෙයි. I කියන සතා ගත්තොත් I කියන සතාගේ විශේෂත්වය තමයි ඌ පියාඹන සතෙක්. ඒ වගේම ඌ මස් ආහාරයට ගන්නවා. එතකොට වවුල කියන උත්තරේ අපිට හැර කරන්න පුළුවන්. මේ කුකුස්ස කියන උත්තරේ අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. ඒතර මේක උත්තරේ හොයාගන්න විදිය ගත්තොත් මේකේ ප්‍රශ්න තුනෙන් දැන් පළවෙනි C කියන කෙනාට ගැලපෙන උත්තර තුනක් මෙතන තුනක් දීලා තියෙනනේ. ඒකෙන් අපි නරිය කියන එක බැහැර කරනවා කියන්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි උත්තරේ කියන එක සම්පූර්ණ අපිට කපලා අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට හිතන්න ඕනේ මෙන්න මේ දෙක 1 හා 2 කියන අවස්ථා දෙක ගැන විතරයි. ඒකෙනුත් අපි ඊළඟ උත්තරෙන් තමයි එකෙන් 1ද 2ද කියලා හරියට තෝරගන්නේ. ඒතකොට ඊළඟ I කියන කෙනා මස් කන පියාඹන සතෙක්. ඒතකොට අපිට ගොඩක් වෙලාවට කෙලින් මතක් වෙන්නේ උකුස්සා. ඒතකොට මේ උත්තරය තමයි උත්තරේ විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙනවා 13 වෙනි ප්‍රශ්නේ තියෙන ඉහත රූප සටහන් තුර පිළිවෙලින් සිංහයා හා කපුටා නිරූපණය කිරීමට යොදා ගන්න අක්ෂර යුගලයක් දක්වන පිළිතුර කුමක්ද? එතකොට මේ යුගලයත් එක්ක අපි හිතුවා D. D කියන කෙනා ශාක පමණක් ආහාරයට ගන්න සතෙක්. ඒක සිංහයා D කෙනෙක් වෙන්න බෑ. ඊට පස්සේ G කියන කෙනා ගත්තොත් G කියලා කියන්නේ ශාක සහ මාංශ ආහාරයට ගන්න සතෙක්. සිංහයා කියලා කියන්නේ මස් ආහාරයට ගන්න සතෙක් හින්දා G කියන උත්තරෙත් අපිට ගන්න බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා උත්තරේ H කියන උත්තරේට අපිට යන්න වෙනවා. එතකොට H කියන මේ තුන්වෙනි උත්තරේ තමයි අපිට පළවෙනි එකම තුන්වෙනි උත්තරේ කෙලින්ම තෝරා ගන්න පුළුවන්. සිංහයා කියලා කියන්නේ මස් විතරක් ආහාරයට ගන්න සතෙක්. එතකොට මස් විතරක් ආහාරයට ගන්න සතෙක් නිරූපණය කරන්නේ H වලින්. එතකොට H කියන එක තමයි පළවෙනිට ගැලපෙන උත්තරේ. අපි ඊළඟට බලමු මේ G කියන එක කපුටට ගැලපෙනවද කියලා. G කියලා කියන්නේ මස් හා ශාක ආහාරයට ගන්න සතෙක්. එතකොට ඒක කපුටට ගැලපෙන උත්තරයක්. ඒකින්ද අපිට අනිවාර්යයෙන්ම මේකේ උත්තරේ විදියට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ H සහ G කියන එක. අපි ඊළඟට යමු අංක 14 වෙනි ප්‍රශ්නයට. ශ්‍රී ලංකාව නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේද? සියවස කියන්නේ 100න් 100 කියන අදහස නේද? ඒ කියන්නේ අපි දැන් ගත්තොත් 2000 යුගයේ ගත්තොත් අපි ඒකට කියන්නේ ඊවෙනි සියවස කියලාද? පළවෙනි සියවස කියලා කියන්නේ 0 ඉඳන් 100 වෙනකන්. ඒ කියන්නේ අවුරුදු 0 ඉඳන් 100 වෙනකන් තමයි පළවෙනි සියවස කියලා කියන්නේ. ඊළඟට දෙවන සියවස කියන්නේ 100 ඉඳන් 200 වෙනකම්. ඒකට එහෙන් බැලුවොත් 1900 ඉඳලා 2000 වෙනකම් කියන එක ගත්තොත් ඒකට අපි කියන්නේ 20 වෙනි සියවස කියලාද? ඊය වෙනකම් පළවෙනි සියවස 1 3 එතකොට අපි ගත්තොත් අපිට 1900 ඉඳලා 2000 වෙනකම් කියන එක අපි ගත්තොත් 20 වෙනි සියවස විදියට තමයි අපිට ගන්න පුළුවන්. ඊට ඊළඟ එක තමයි මේ දශකය. දශකයක් කියලා කියන්නේ 10න් 10. එතකොට 1900 ඉඳලා 1910 වෙනකම් පළවෙනි දශකය. එතකොට අපිට නිදහස ලැබෙන්නේ 1948 දිනේ. ඒ කියන්නේ 1940 ඉඳලා 1950 වෙනකයි කියලා කියන්නේ 20 වෙනි සියවසේ 5 වෙනි දශකය. එතකොට ඒක අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ සියවස කියන එකෙන් අපි දැනගන්න ඕනේ මේකේ ප්‍රශ්න උත්තර හොයද්දී සියවසක් කියන එකේ අදහස. ඒ කියන්නේ 100ක්. 100න් 100 කියන එක තමයි අපි අදහස් කරන්නේ. එතකොට බිඳුවේ ඉඳලා 100ට කියලා කියන්නේ පළවෙනි සියවස. අපිට ඕනම් ගණන් කරගෙන එන්න පුළුවන්. ඒත් අපිට ඒක හිතින් හදා ගන්න පුළුවන්. අපි නිදහස ලැබුණ අවුරුදු දන්නවනම් ඒ නිදහස ලැබුණේ 1990 1948. එතකොට 1900 හා 2004ට කියන සියවස මොකක්ද කියන එක තමයි අපි හොයාගන්නේ. මේක අපිට අර විදිහට ගණන් කරගෙන එන්න පුළුවන්. එතකොට අපිට පේනවා ඒක 20 වෙනි සියවස කියලා. ඊට පස්සේ දශකය කියන එකේ අදහස් තමයි 10න් 10 කියන එක. එතකොට 10 පළවෙනි බිඳුව ඉඳලා 10ට පළවෙනි දශකය, 10 ඉඳලා 20ට දෙවෙනි දශකය. අන්න ඒ විදිහට තමයි එන්නේ. එතකොට 1948 වෙනකොට 48 කියලා කියන්නේ 40 සහ 50 කියලා කියන්නේ බිඳුව ඉඳලා ගණන් කරගෙන આવොත් ඒක 10 20 30 40 50. ඒ කියන්නේ පස්වෙනි දශකය. එතකොට එතනින් අපිට උත්තරය ගන්න පුළුවන් 20 වෙනි සියවසේ පස්වෙනි දශකයේ තමයි අපිට නිදහස ලැබුණේ. මේවා අපි කඩපාඩම් කරගෙන ඉන්න ඕන දේවල් නෙවෙයි. මේකදී අපි මේ වගේ ගාණක් හදනකොට අපි දැනගෙන ඉන්න ඕන දේ තමයි සියවසක් කියලා කියන්නේ කීයද? සියවසක් කියලා කියන්නේ 100ක් කියන එක අපි දන්නවනම් දශකයේදී දශකය කියලා කියන්නේ 10ක් කියන එක දන්නවනම් අපිට පුළුවන් වෙන්න ඕන මේ උත්තරේ හොයාගන්න. අපි දැනගෙන ඉන්න ඕනේ සියවසක් කියන්නේ මොකද්ද? දශකයක් කියන්නේ මොකද්ද? ඊළඟට නිදහස ලැබුණ මොන අවුරුද්දද කියන කාරණා ටික විතරයි.
ඊට පස්සේ අපි යමු 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 2005 දින ලංකාවේ උපත ලැබූ අයෙකු 2016 6:01 වන විට සූර්යයා වටා ගමන් කර ඇති සම්පූර්ණ වටකරන. එතකොට මේකත් අපිට පැහැදිලිව කියන්න ඕන දේ තමයි මේඝාගේ ගානක් හදනකොට අපි දැනගන්න ඕනේ සූර්යයා වටා වටයක් යන්න පෘථිවියට ගත වෙන කාලය අපි දන්නවා අවුරුද්දක් කියලා. එතකොට මේ කියන්නේ නොකිය අහලා තියෙන්නේ 2000 මේ මිනිස්සුගේ වයස කීයද වගේ කියන අදහස් තමයි අහලා තියෙන්නේ. කියන්නේ 2016 පස්වෙනි මාසෙ ඉපදිච්ච කෙනෙක් 2016 6වෙනි මාසෙ වෙනකොට අවුරුදු කොච්චර වෙනවද? එතකොට අපිට පැහැදිලිව පේනවා මේකේ ගාන අඩු කරලා ගත්තොත් 2016 2015. කියන්නේ මේක වර්ෂ විදියට අඩු කරන්න ඕනේ කන්නේ. මේක අපි අඩු කරොත් මේක ඇවිල්ලා වර්ෂ දෙකක් අතර අඩු කරලා තමයි වයස හොයන්නේ. අපි බැලුවොත් 2016 6:1 කියන එකෙන් අපි 2005 කියන එක අඩු කරොත් ඒ කියන්නේ අඩු වුණාම බිඳුවේ උත්තරයට එන්නේ. ඊට පස්සේ 6න් 5ක් අඩු වුණාට පස්සේ මාස 1යි 2016න් 2000ක් අඩු වුණාම 16යි. එතකොට 16යි මාස 1ක් තමයි යාගේ වයස. එතකොට සූර්යයාට ගමන් කර ඇති වට ගණන වෙන්න ඕනේ 16. ඒකට මේ වගේ ප්‍රශ්නයක අර කරකවල ඇහුවට අපි තේරුම් ගන්න ඕනේ මේකේ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක. ඒතර පැහැදිලිව මේකේ අර සූර්යයාට වටයක් ගමන් කරන්නට පෘථිවියට යන කාලය කියන එක අවුරුද්දක් කියලා කියන එක අපි දන්නවා නම් මේ ප්‍රශ්න අපිට කිසි ප්‍රශ්නයක් නැතුව පැහැදිලිවම හදන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යමු ඊළඟ ප්‍රශ්නෙට 16 වෙනි ප්‍රශ්නෙට. පාසලක එක්තරා උත්සවයක් ආරම්භයේදී ඉටිපන්දම් 9ක් දැල්වීමට සූදානම් කර ඇත. එක් ඉටිපන්දමක් දැල්වී තිබෙන කාලය මිනිත්තු 30කි. ඉටිපන්දම් 9 එකවර දැල්වුවහොත් ඒ සියල්ල දැල්වී තිබෙන කාලය කොපමණද? එතකොට මේක ගොඩක් සරල ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉටිපන්දම් 9ක් දල්වනවලු එක ඉටිපන්දමක් දැල්වී තිබෙන කාලය 30යිලු. එතකොට ඉටිපන්දම් 9ම එකවර දල්වනවා නම් ඉටිපන්දම් 9ම එකවර දැල්වුවොත් ඒක විනාඩි 30කදී ඔක්කොම ටික නිවිලා යනවා. ඒ කියන්නේ නැතුව පළවෙනි එක නිවුනට පස්සේ දෙවෙනි එක පටන් ගන්නවා විදියක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙම බලද්දී ඒක උත්තරේ කියන එක පැහැදිලිව පේනවා. ඉටිපන්දම් 9ක් තිබුණට ඒ 9ම දල්වන්නේ එක වෙලාවකදී නම් ඒ 9ම එක වෙලාවකදී නිවෙනවා. ඉටිපන්දමක් නිවෙන්න යන කාලය ගත්තොත් විනාඩි 30යි. එහෙනම් අනිවාර්යයෙන්ම විනාඩි 30ක් ඇතුළතදී මේ ඉටිපන්දම් ටික ඔක්කොම නිවිලා යන්නට ඕන. අංක 17. රජයේ පාසලක පළමු වාර පරීක්ෂණය ආරම්භ වූයේ මාර්තු 18 වැනි බ්‍රහස්පතින්දාය. මාර්තු 23 වැනිදා රජයේ නිවාඩු දිනයකි. වාර පරීක්ෂණය දින 6ක් පැවැත්වුණේ. වාර පරීක්ෂණය අවසන් වූ දවස කවදාද? එතකොට මේක ටිකක් හිතන්න. මේක රජයේ පාසලක පළවෙනි වාර පරීක්ෂණය ආරම්භ වූයේ 18 වෙනිදාය කියලා තියෙනවා. 18 වෙනි බ්‍රහස්පතින්දාය. වාර පරීක්ෂණය දවස් 6ක් පැවැත්වුණා කියලාත් කියලා තියෙනවා. එතකොට මේකෙදි ලංකාවේ ගත්තොත් සෙනසුරාදා ඉරිදා කියන එක නිවාඩු දවසක් කියන නිගමනය මත දාගෙන තමයි අපිට යන්න වෙන්නේ. එතකොට 18 කියන්නේ පළවෙනි එක, 19 කියන්නේ සිකුරාදා. එතකොට දවස් දෙකක් සිකුරාදා වෙනකොට ඊට පස්සේ 20යි 21යි කියන දෙක ගත්තොත් අපිට ඒ දෙක නිවාඩු කියලා අපිට අයින් කරන්න වෙනවා. මොකද 20යි 21යි ගත්තොත් ඒ දෙක සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් අපි ඒක අයින් කරනවා. ඊට පස්සේ වාර පරීක්ෂණයේ තියෙන තුන්වෙනි දවස වෙන්නේ සඳ කියලා කියන්නේ 22. ඊට පස්සේ 23 වෙනිදා කියන්නේ අඟහරුවාදා කියලා කියන්නේ නිවාඩු දවසක්. රජයේ නිවාඩු දවසක්. 23 වෙනිදා වාර පරීක්ෂණය තියන්නේ නැහැ. ඊට පස්සේ බදාදා බ්‍රහස්පති සිකුරාදා කියන දවස් තුනේ තියලා තමයි වාර පරීක්ෂණය අවසන් කරන්න වෙන්නේ. එතකොට වාර පරීක්ෂණ පැවැත්වෙන දවස් තමයි 18 කියන බ්‍රහස්පතින්ද 19 වෙනි සිකුරාදා තියෙනවා. ඊට පස්සේ 20 වෙනි සෙනසුරාදා 21 වෙනි ඉරිදා කියන දවස් දෙක නිවාඩු දවස් දෙකක්. 21 වෙනි සඳ තියෙනවා. 22 වෙනි සඳ තියෙනවා. 23 වෙනිදා අඟහරුවාදා නිවාඩු දවසක්. ඊට පස්සේ 24 25 26 කියන බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් තුනෙත් තියෙනවා. ඒතර වාර පරීක්ෂණ අවසන් වෙන්නේ දවස් 6ක් වාර පරීක්ෂණය තියෙනවා නම් සිකුරාදා කියන දවස තමයි අනිවාර්යයෙන්ම අවසන්. ඒතර මේ වගේ ප්‍රශ්නයක් අපි හදනකොට පැහැදිලිව අපි කරන්න ඕන කොලයක් අරගෙන ඒ කොලේ රේඛාවක් විදිහට මේ දවස් ටික දාගත්තා නම් මේක උත්තරේට අක් ගාලා හදන්න පුළුවන්. මොකද 18 ඉඳලා දවස් ටික ඉස්සෙල්ලම කොලයක අපි ලකුණු කරගෙන යන්න ඕන 18 19 19 20 21 22 23 විදිහට ඒ ටික ලියාගෙන ගිහිල්ලා ඒක යටින් ඒ හැම දවස් යටින්ම
ඒ ඩේට් එක යටින්ම අපි දවස කියන එකක් තියෙනවා. ඒ කියන්නේ 18 යටින් 18 කියන්නේ කවදද? ඒ කියන්නේ ඒක බ්‍රහස්පතින් දවසක්. අන්න ඒ විදිහට ලියාගෙන ගියා නම් අපිට පැහැදිලිවම මේ ප්‍රශ්නෙට උත්තරේ ටක් ගාලා ගන්න පුළුවන්. මේක හිතින් හදන්න ගිහලා පටලවාගෙන මේකේ උත්තරේ කියන්නේ වැරදි උත්තරයකට යනවට වඩා පොලයක් අරගෙන ඒක ලියලා එතනින් උත්තරේ ගන්න ගියා නම් ඒක ගොඩක් පාස් කෙනෙක්. අයිත් කියනවා නම් කොහොමද කරන්න විදිය කියලා ඉස්සෙල්ලම දවස් ටික ඒ කියන්නේ 18 19 20 20 21 22 23 විදියට අපි මේක ලියාගෙන යනවා කොලයක. ඒ කොලේ යටින්ම ඒ දවස යටින් අපිට දවස කියන එක කියන්නේ සංග්‍රහ අඟහරුවාදා ඒ දවස් ටික ලියාගෙන ගියා නම් අපිට පැහැදිලිවම මේකේ උත්තරේ කියන එක ඉතින් ප්‍රශ්නයක් නැතුව හදා ගන්න පුළුවන්. ඒතර අද අපි කතා කරන ප්‍රශ්න තවත් අපිට තුනක් තියෙනවා. අපි ඒ තුනත් කතා කරලා අද දවසේ වැඩ ටික නතර කරමු. ඊළඟට යන්නේ 18 හා 19 වෙනි ප්‍රශ්න. 18 හා 19 වෙනි තියෙන්නේ ප්‍රශ්නවල රටාව අනුව ඊළඟට යා යුතු රූපය තෝරන්න. ඒතර මේකේ මොකද්ද රටාව කියලා අපි බලන්න ඕනේ. මේක ගත්තොත් මේකේ පළවෙනියට ABCD තියෙනවා. ඊට පස්සේ ඊළඟ එකෙත් ABCD තියෙනවා. හැබැයි ඒක අර වටයක් කරකවල. ඒ කියන්නේ මේ තිබිච්ච A කියන එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවනේ. ඒ කියන්නේ මේක වටයක් කරකැවිලා තියෙනවා. ඊළඟ එකේ උත්තරේ බැලුවොත් ඒකේ තාවටයක් මේක තාවටයක් කරකැවුවොත් මේ D කියන එක මෙතෙන්ට එනවා. එතකොට මේකේ උත්තර තුනම බැලුවොත් D කියන එක එතෙන්ට තියෙනවා. හැබැයි D කියන එක එන විදිය. ඒ කියන්නේ මේක හරවන්නේ අපි දකුණ දකුණට තමයි හරවන්නේ. මෙන්න මේ ඇන්ගල් එකට තමයි අපි හරවන්නේ. ඒතකොට එහෙම හරවනකොට මේ D කියන එක කොයි විදියට හැරෙයිද කියන එක හිතන්න. දැන් D කියන එක ගත්තොත් මේක මේ හැරෙව්වොත් D කියන එක මේ වගේ එකක් හැඩයකට තමයි එන්න ඕන. ඒතකොට ඒක ආව ගමන් අපිට උත්තරේ පළවෙනි එක කියලා කෙලින්ම ගන්න පුළුවන්. මොකද අනිත් උත්තර දෙක ගත්තොත් ඒක හැරිලා තියෙන විදිය වෙනස්. ඒතකොට ඒක අපිට තහවුරු කරගන්න පුළුවන් තා විදියක් තමයි මේ A කියන එක හැරුණොත් A කියන එක යටට තමයි මේ යට පැත්තට තමයි A කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ C කියන එක හැරුණොත් C කියන එක මේ උඩට එනවනේ. C කියන එක කට ඇරලා මේ පැත්තට C කියන එක තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අර උත්තරේ කියන එක තහවුරු කරගන්න පුළුවන්. එතකොට අපි ගානක හදිස්සිය, ඒ කියන්නේ අපි වෙලාව මදි වගේ නම් අපි ටක් ගාලා උත්තරේ පෙන්නුනොත් ටක් ගාලා ඒ උත්තරේ ගහලා යන්න පුළුවන්. ඒත් අපි වෙලාව තියෙනවා නම් අපිට ඒ උත්තරේ හරියටම හරි කියන එක සනාථ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පළවෙනියටම D බැලුව ගමන් මේක අර D අකුර කියන එක අරගෙන බැලුවා නම් කෙලින්ම මේ උත්තරේ පේනවා. මොකද අනිත් දෙකේම හැරිලා තියෙන විදිය වෙනස් හින්දා ඒ දෙක බැහැර කරලා මේක තමයි උත්තරේ කියන එක අපිට ගන්න පුළුවන්. ඒත් ඒක තා සනාථ කරගන්න පුළුවන් අනිත් අකුරු වල පිහිටීමත් බැලුවා නම්. ඊට ඊළඟ එක බැලුවොත් මේකේ තියෙන විදිය බැලුවොත් මේක යම්කිසි හැරවීමක් මේක කොහොමද තියෙන්නේ? මේක පළවෙනි රූපය ගත්තොත් 1 2 3ක් තියෙනවා. ඊළඟ එක 1 2 3 4ක් තියෙනවා. ඊළඟ එක ගත්තොත් හරි. ඒකේ වෙලා තියෙන දේවල් පළවෙනි එකෙන් මෙතන තමයි තියෙන්නේ. දෙවෙනි එකෙත් මෙතන ආරම්භ කරලා තියෙන තැන. දෙවෙනි රූපේ ගත්තොත් මේ ආරම්භ කරපු එක්කෙනා එක කෑල්ලක් ඇවිල්ලා තියෙනවා දකුණු පැත්තට. ඊළඟ රූපෙත් එක කෑල්ලක් දකුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒතකොට එතනින් ඊළඟ එක ගත්තොත් ඊළඟ එකෙත් අනිවාර්යයෙන් පළවෙනි කෑල්ල එකක් ඉස්සරහට ඇවිල්ලා මේ මෙතන තියෙන එක්කෙනා එකක් වෙන්න ඕන. එතකොට මේ රූප තුන බැලුවොත් මේ රූප තුනෙන් මේ තුන්වෙනි රූපේ එහෙම නෙවෙයි. අනිත් රූප දෙකේම මේ හරියටම මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක තමයි උත්තරය කියලා අපිට ඒ දෙකෙන් එකක් තමයි උත්තරය කියලා අපිට හිතන්න පුළුවන් මේ තුන්වෙනි රූපය අයින් කරලා දාන්න. ඊට පස්සේ ඊළඟ එක අපි අරගෙන ඊළඟට තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ ආරම්භය සහ අවසානය අතර තියෙන කොටු කරන. පළවෙනි එකේ 3යි තියෙන්නේ. දෙවෙනි එකේ 4ක් තියෙනවා. ඊළඟ එකේ 5ක් තියෙනවා. කියන්නේ එක එක වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම අපි මෙතන ඉන්නේ පටන් ගන්න ඊළඟ එකේ 6ක් තියෙන්න ඕන අතර. එතකොට මෙතනින් ඉන්නේ අපි පටන් ගන්න. එහෙනම් 1 2 3 4 5 6. එතකොට මේක තමයි 6ක් තියෙන එක අපිට ඒකද උත්තරේ විදියට ගන්න පුළුවන්. මේකේ 5යි තියෙන්නේ. එතකොට මේක අපිට බැහැර කරන්න පුළුවන්. එතකොට ඒක රටාව ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඔයාලට බැලුව ගමන් තේරෙන්නේ නැහැ. ඒත් පොඩ්ඩක් හොඳට හිතුවොත් ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නය ගත්තොත් 20 වෙනි ප්‍රශ්නේ තියෙන නිරෝගී ඇත්රන්චුවක සිටින ඇතෙකුගේ දල සංඛ්‍යාව පාද සංඛ්‍යාව එකතුව 132කි. මෙම රංචුවේ සිටින මුළු ඇතුන් සංඛ්‍යාව කීයද? මේක දීලා තියෙන දේ තේරුම් ගන්න මේ නිරෝගී ඇත්රන්චුවක් කියන එකෙන් අදහස් කර ඇතුන් කියන එකෙන් අදහස් කරන ඇත්ත අනිවාර්යයෙන්ම හැම ඇතෙකුටම දල දෙකකුත් හැම ඇතෙකුටම පාද හතරකුත් තියෙනවා කියන අදහස වෙන්නට ඇති. එතකොට
එක ඇතෙකුට තියෙන දල හා පාදවල එකතුව ඇතෙකුට පාද 4ක් තියෙනවා, දල 2ක් තියෙනවා නම් එක ඇතෙකුට තියෙන දල හා පාදවල එකතුව ඇවිල්ලා 6ක් වෙනවා. එතකොට 132 කියන සංඛ්‍යාව 6න් බෙදුවම තමයි ඉන්න ඇත්ත සංඛ්‍යාව අපිට හොයාගන්න වෙන්නේ. උත්තරේ ගත්තොත් 22යි. මම බෙදෙන එක ගැන කියන්නේ නැහැ. බෙදීම කියන එක කවුරුත් දන්න දෙයක්. 132 6න් බෙදුවම උත්තරේ 22යි. එතකොට මේ වගේ ගානකදී අපි දැන තේරුම් ගන්න ඕනේ දැන් කොහොමද හදන්නේ කියන එක. ඒ කියන්නේ 132 6න් බෙදලා මේ උත්තරේ ගන්නයි කියන එක අපි තේරුම් ගන්න. මේ නිරෝගී කියන වචනයෙන් අපි දැනගන්න ඕන හැම ඇතෙකුටම දල දෙකකුත් පාද හතරකුත් තියෙනවායි කියන එක. ඒ කියන්නේ එක ඇතෙකුට තියෙනවා පාද 4ක් සහ දල 2ක්. ඒ කියන්නේ 6ක්. 6ක සංඛ්‍යාවක් තියෙනවා. ඒක එකතුව 6යිනේ. එතකොට මේ 132 කියන එක අපිට 6න් බෙදුවම අපිට උත්තරේ ගන්න පුළුවන් උත්තරේ 22ක් විදියට එනවා. අද අපි පළවෙනි ප්‍රශ්න 20 තමයි කතා කරේ. අපි තවත් සෙෂන් එකකින් ඊළඟ ප්‍රශ්න 20 ගැන කතා කරමු. අපි එහෙනම් අදට මෙතනින් මේ පාඩම නතර කරමු.